රයිට් සුබ සැන්දෑවක් දුවේ පුතේ. ඔයගලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. ඇහෙනවා. හරි. දැන් පටන් ගමු එහෙනම්. ඔයගොල්ලෝ ගණන් ටික හදලා සූදානම් කරගෙන ඉන්නව ඇති කියලා මං හිතනවා. මං හිතන එක හරි කියලා ඔයගොල්ලෝ හිතනවද? ආ? මං හිතන එක හරි කියලා ඕගොල්ලෝ හිතනවද? ඈ? දුල්නේ? ඔයගොල්ලෝ ගණන් හදලා ඇති කියලා හිතනවා. මං හිතන එක ඔයගොල්ලෝ හරි කියලා හිතනවද? ඔව්. ඈ? හරි කියලා හිතෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ දුල්නෙත්ට. අපි ආරම්භයේ ගමු. හොඳ කටකින්. පළවෙනි එක හැදුවේ නැහැ. ආන්න. ඔය ඉවරයිනේ මස්ත බාල්දුවිනේ වැඩි. ඈ පළවෙනි එක හැදුවේ නෑලු. දැන් මේක හදාවේ නැත්තේ මේකේ දැන් මේ කරුණු කාරණා හොයාගන්න බැයිද මේ මතක් කරගන්න බැයිද පොත බලාගෙන ඒ කියන්නේ ඉතුරු ඒවත් හදලා නැහැ. අනක ඉතුරු ඒවා අයියා පළවෙනි එක හදන්න බැරි වෙච්ච මොකද්ද? මොකද්ද එතන තියෙන ගැටලුව? හදපු එක්කෙනෙක් මට උදව් කරන්න. කවුද? මම හදලා හරියන්නේ නැහැ මේක ඕගොල්ලෝ උදව් කරන්න ඕන මට. කියන්න පුතා. කවුද නම? සේමිත. සේමිත. කාලෙකින්. කියන්න බලන්න අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. 2x වර්ගය අඩු කිරීම 6xy සාධක වලට වෙන් කරන්නලු. ඔව් සේමිත. 2x වරහණ පොදු සාධකය තමයි අපි මුලින්ම බලන්නේ. එළියට ගන්නේ. ඔව්. පොදු සාධකයේ 2x ඊළඟට x වර්ගය තියෙන හින්දා ඉතුරු x එක ඔය වරහණ ඇතුළට දානවා. ඊට පස්සේ අඩු කිරීම 3y. 3y. එතන පොදු සාධක වෙන් කිරීමක් විතරමයි තිබුණේ. පොදු සාධකයේ වෙන් කරේ 2x ඉතුරු සාධකයේ එන්නේ x ඍණ 3y. සාධක වෙන් කිරීමේදී අපි සැලකිල්ල දක්වනවා. පොදු සාධක වෙන් කිරීම, ද්විපද පොදු සාධක, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන, වර්ග දෙක අන්තරය කියන කාරණා පිළිබඳව ඔබේ මතකයේ අවදි වෙන්න ඕන. right. මෙතනට අපි දෙන්නේ පුතා මේ සාධක දෙකට එක එක දාගන්න රතු පෑනෙන් ඉවරදි නම් එතනට ලකුණු 2යි. ඒකට ලකුණු 2යි. right. සෙමිත අපිට අංක 2 කියන්න බලන්න. x වර්ගය අඩු කිරීම 7x ඍණ 60. x වර්ගය එකතු කිරීම මේ කිරීම ප්‍රකාශනය අපි හඳුන්වන නම කියන්න බලන්න. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ත්‍රිපද. එහෙනම් මේකේ අපි කොහොමද කරන්නේ? මුලින්ම මේ දාගන්න x වර්ගය එකතු කිරීම 5x අඩු කිරීම 12x අඩු කිරීම 60 කියලා. ඒ කියන්නේ මේ මැද පදයේ පද දෙකකට අපි වෙන් කර ගන්නවානේ. ඔව්. මේ මැද පදයේ පද දෙකකට වෙන් කර ගන්නවා. හැබැයි ඒ වෙන් කරගත්තාම එතකොට මෙතන එන්නේ මැද පදයේ පද දෙකකට වෙන් කරනවා. ඒ පද දෙකට වෙන් කරන්නේ ඍණ 60 සාධක යුගලයක් අපි ගන්නවා ඍණ 7ක් වෙන. ඍණ 60 සාධක යුගලයක්. ඒ කියන්නේ ඍණ 60 සාධක යුගලය වුණාම අනිවාර්යයෙන් මෙයා ඍණයි ධනයි වෙන්නේ. එතකොට එකතු කරාම ඍණ 7ක් එන්න ඕන. එකතු කරාම ඍණ 7ක් වෙන්න නම් මේ දෙන්නගේ වැඩි අගේ ඍණ අගයක් වෙන්න ඕන. එතකොට ඔයා මොකද්ද ගත්තේ මේ දෙන්නව? ධන 5යි ඍණ 12යි. ධන 5යි ඍණ 12යි. ඍණයි ධනයි ඍණ 12 වරක් 5 60යි එකතු කරාම ඍණ 7යි. හරි. ඒක තමයි.
ඒ අනුව එතකොට අපි මෙයාව ලියනවා ඍණ 12x ධන 5x ඍණ 60 කියලා. දෙන්න මාරු වුණාට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි මෙතනින් වෙන් කරගත්තාම මෙතන ඉන්නවා පොදු සාධකය x ඉතුරු සාධකය x ඍණ 12. මෙතන පොදු සාධකය අපි ගන්නවා ධන 5. ඉතුරු සාධකයේ එන්නේ x ඍණ 12. එතකොට දුවේ පුතේ මේකේ ද්විපද ප්‍රකාශනයක් පොදු සාධකයේ බවට පත් වෙනවා x ඍණ 12. ඉතුරු සාධකයේ බවට පත් වෙන්නේ x එකතු කිරීම 5. එහෙමනම් ඕගොල්ලන්ගේ එන්න ඕන x ඍණ 12යි x ධන 5යි. එහෙම 10 විශේෂිත. ඔව් සර්. එහෙනම් මෙතනට එක ලකුණයි මේ සාධකයට එක ලකුණයි ලකුණු දෙකක් දාගන්න. එතකොට මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ඊළඟට අපි එනවා තුන්වෙනි අවස්ථාව. ඒ තමයි මේ සාධක බෙදීමක් අපිට තියෙන ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා අපිට බෙදන්න කියලා. ඒ කොහොමද? ඒ තමයි තුන්වෙනි එක x වර්ගය එකතු කිරීම 4x එකතු කිරීම 3 අපිට බෙදන්නලු x ධන 1කින්. අපිට බෙදන්නලු x ධන 1කින්. කොහොමද ගත්තේ පුතා? මුලින්ම උඩ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය මේ ඒක සාධක වෙන් කරනවා. එයාගේ සාධක වෙන් කරනවා. කොහොමද ගත්තේ එතකොට? x වර්ගය එකතු කිරීම 3x ධන 1x ධන 3. ඔය විදියට එන්නේ නේ. ඊට පස්සේ මෙයාගේ පොදු සාධකයේ ගත්තා x ධන 1යි. මෙතන පොදු සාධකයේ ගත්තා 3යි x ධන 1යි. ඊට දෙපද පොදු සාධකයේ x ධන 1යි ඉතුරු සාධකයේ x ධන 3යි. අපි මෙයාව මෙහෙම වෙන් කරගත්තා. ඊට පස්සේ අපි එතනට මෙයාව ගන්නවානේ. x ධන 1 වාරයක් x ධන 3. ඊට පස්සේ අපි බෙදනවා x ධන 1. අපි බෙදනවා x ධන 1. මොකද වෙන්නේ එතකොට? x ධන 1ට x ධන 1 කැපිලා x යනවා. ධන 1ට x ධන 1 ඉවත් වෙනවා. එතකොට ඔබේ උත්තරය x ධන 3. ධන 3. ඔන්නෝමයි. ඒකෙත් අපි ලකුණු දෙන්නේ පුතා. මේ සාධක දෙක හදා ගන්නවට එක ලකුණයි උත්තරේට එක ලකුණයි ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ඔන්නෝම. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදා ගන්න. යමක් අහන්න තියෙනවා නම් ඒකම අහන්න සද්ද නැතුව ඉන්න එපා. හරිද? ඊළඟට අපි එනවා පුතා හතරවෙනි ගැටලුවට. හරිනේ? ඔයගොල්ලන්ට ලියා ගන්න අවශ්‍ය මොහොතක ඒවා කියන්න. අපි එනවා හතරවෙනි ගැටලුවට. ඒ තමයි එතන තියෙන්නේ අගේ සොයන්න තියෙන්නේ පුතේ. පිළිවෙලට කරලා තියෙන්න ඕන ඔයගොල්ලෝ. හතරවෙනි ගැටලුව. ඒකේ තියෙන්නේ මේ විදිහට. මේ ඔක්කොම පාස් පේපර්ස් මේ තියෙන්නේ 28.5 දෙවෙනි බලයෙන් අඩු කරන්න තියෙනවා 21.5 දෙවෙනි බලය. මොකද කරේ සේමිත? මුලින්ම අර වරහණක් දාලා මේ මෙතන ඔයා දැක්ක ගමන් මොකද්ද ඔයාට මතක් වෙන්නේ? මොන සාධක වෙන් කිරීමක්ද මෙතන තියෙන්නේ? මතක නෑ සර්. වර්ග දෙකක අන්තරය.
මොකද්ද වර්ග දෙක. දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය. තේරුණාද? මෙතන තියෙන්නේ වර්ග දෙකක අන්තරය. රයිට් එහෙමනම් කොහොමද ගත්තේ? 28.5 එකතු කිරීම වරහණක් දාලා 28.5 එකතු කිරීම 21.5 එකක්. අනිත් එක 28.5 අඩු කිරීම 21.5. 28.5 21.5 එකතු කරාම කීයද? කීයද? 50යි. මෙතන 20යි 40යි 49යි 50යි. අඩු කරාම එන්නේ කීයද? 7යි. 7යි. උත්තරේ කීයද එතකොට? තුන්සිය 50යි. එහි වෙච්ච වෙලා කීයද? නෑ සර්. ඈ 354 35 නේ. රයිට් පුතේ. එhmenan මෙන්න මෙතන සාධක දෙක වෙන් කරනවට එකයි උත්තරේට එකයි ලකුණු දෙකයි. නේ ඔන්න ඔහොමයි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5 තියෙන්නේ සාධාරණ බෙදීමේ ක්‍රමයෙන් ඔබට මතක ඇති වර්ගමූලය හොයන අවස්ථාව. නේ ඒව මතක් කරලා ගන්න ඕන. එහෙමනම් ඔන්න පුතේ සාධාරණ බෙදීමේ ක්‍රමය ගැන අපි කතා කරන්න හදන්නේ. එතකොට අපි මේ ආකාරයට ගන්නවා. මෙතන එන්නේ 2116 සේමිත අපි කොහොමද මේක හදන්නේ? අර ඒක අඩුම වර්ගයක් තියෙන එක 16 මුලින්ම වර්ගමූලය කරන්න ඕන දේ මොකද්ද? මුලින්ම කරන්න ඕන දේ. මුලින්ම මේ අර මුල් අංක දෙක වෙනම තියලා අග අංක අග දෙක ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරනවා. අග ඉඳන්. හරි. ඊළඟට ඊළඟ අර පළවෙනි අංක දෙක මෙන්න මේ සංඛ්‍යාවට ආසන්න හෝ සමාන අඩු ආසන්න හෝ සමාන පූර්ණ වර්ග සංඛ්‍යාව මතක් වෙන්න ඕනේ 21ට. 16 ඒක වර්ගමූලය ඒ කියන්නේ 7. 4 වරක් 4 තමයි 16 හැදෙන්නේ. 5 වරක් 5 25යිනේ. එතකොට අන්න අපි ගන්නවා යාව 4 වරක් 4 කියලා. 4 වරක් 4 16යි. ඊළඟට මොකද කරන්නේ? ඉතුරු ගාන දාලා ඉතුරු ගාන 5යි. ඊට ඊට පස්සේ පස්සේ ඉතුරු අංක දෙක 16ම පල්ලෙහාට ගන්නවානේ. හරි. ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ අර අරක දෙගුණය ගන්න උඩ තියෙන අන්න සංඛ්‍යාව හරි. උඩින් තියෙන සංඛ්‍යාවේ දෙගුණේ 4. 4 දෙගුණේ අපි ගන්නවා. 4 වරක් 2 8යි. මෙතනට 8. මෙතනට ඉලක්කමක් ලියන්න ඕන. මෙතනට අපි 8 ලියනකොට ඉලක්කමක් ලියන්න ඉඩ තියාගෙන ලියන්න. මෙතන ඉලක්කම ලියන්න ඕන. ඒ ඉලක්කමේ මේ දෙන්නම ගුණ කරාම 516 ඊට ආසන්න අඩු වෙන්න ඕන. කියන්නේ. ඒක 86 එතනට ඒ කියන්නේ 6. අංකයට එන්නේ 6. මෙතනට එන්නේ 6 පුතා කියන්නේ. 86ව 6ක් කීයද? 6 වරක් 6 36න් 6 3ක් ඉතුරුයි. 8 වරක් 6 48යි 3යි 51යි. හරියටම එනවනේ. ඉතුරු බිඳුවයි. එහෙනම් අන්න අපිට පැහැදිලිව පේනවා පුතා මෙතන එන්නේ උත්තරය 46යි. එහෙනම් අපි ලියනවා එම නිසා වර්ගමූල 2116 කියන්නේ 46යි. හරිනේ? ඔහොමයි. මේ කෙලින්ම ලකුණු දෙකම හම්බ වෙනවා. මේ පියවර තියෙන්න ඕන පැහැදිලිව පේන්න තියෙන්න ඕන. ඒ අනුව පුතේ සමස්ත ලකුණු පළවෙනි ප්‍රශ්නෙට දාන්න රතු පෑනෙන් පොතුවක් තුල ඔයගොල්ලෝ මම හිතන්නේ ගණන් ලියාගෙන හදන්න ඇති. මේ සැරේ මම ටියුට් එක WhatsApp කරපු හින්දා ඒ හින්දා සමහර අය මුද්‍රණය කරගන්නත් ඇති. සමහර වෙලාවට මේකේ ලකුණු 10න් 10යි. right very good. අපි මේකේ බොහෝ වෙලාවට මෙතන සාධක වෙන් කිරීම වර්ගමූල පිළිබඳව සාධක තමයි මූලිකම උනේ. මේ 10 පන්තිය දැනුණා. මේ සියල්ල පහුගිය ප්‍රශ්න පත්‍ර හා සම්බන්ධව සැබැඳි ප්‍රශ්න තමයි මේ තියෙන්නේ පුතේ. හරි.
එහෙනම් සාධක පිළිබඳ ඔබේ මතකය අවදි වෙන්නේ නැති කියලා මම හිතනවා. right බොහොම හොඳයි සේමිත. ඔබ ඉතාමත්ම උනන්දුවෙන් ඒ ගැටලුව විසඳලා තිබුණා. මම හිතනවා අනිත් ඒවාත් ඒ වගේම හදලා ඇති කියලා. සේමිතව මතක් වෙනකොට සේමිතගේ අයියවත් මට මතක් වෙනවා. ඉතාමත්ම දක්ෂ දරුවෙක්. අයියා දැන් මොකද කරන්නේ පුතේ? බිනුක සේමිත එයාට ඒ level කම්බයින් මැත්ස් කරනවානේ මිස් මැක්ස් කරනවා නේද? ඒක ඔව්. තමයි. හරි මතක් කරා කියන්නේ. හරි. එහෙමනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 2 කවුද අපිට උදව් කරන්නේ? සර් මම රිවිඳු ත්‍රිවිඳුට අවස්ථාව. ත්‍රිවිඳු මේක ඔයාට පේන විදිහට මොන මාතෘකාවටද අයිති වෙන්නේ? කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සහ වර්ගඵලය වර්ගඵලය. අනිවාර්යයෙන්ම O level වල එන ගැටලුවක්. ඒ කියන්නේ ෆස්ට් පේපර් එකේ B පාර්ට් එකේ ව්‍යුහගත ප්‍රශ්නයක් විදියට එන්නේ. හරි අපි ප්‍රශ්නෙට යමු. එතකොට මේකේ කියනවා පුතා රූපේ දැක්වෙන්නේ ශිෂ්‍යයේ ක්‍රියාකාරකම් සඳහා යොදාගත් තහඩුවකි. ඒ සමපාද ත්‍රිකෝණයකින් හා අර්ධ වෘත්තයකින් සමන්විතයි. සමපාද ත්‍රිකෝණයකින් හා අර්ධ වෘත්තයකින් සමන්විතයි. අර්ධ වෘත්තාකාර ඡාප කොටසේ දිග පුතේ අහන්නේ. අර්ධ වෘත්තාකාර ඡාප කොටසේ දිග. මෙන්න සර් මේ ඒක ඡාප කොටසේ දිග අහන්නේ. ඔව්. ඒක 25R ගෙන් වැඩි කරනවා දෙකෙන් එක අර්ධ 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 වෘත්තයක් ඉඳලා අපි මෙතනින් දෙකෙන් හදමුකෝ බලන්න. මුළු වෘත්තය වෙන්නේ 25R නේ. එතකොට අර්ධ වෘත්තයක් ඉඳලා දෙකෙන් බෙදෙනවනේ නේ. එතකොට ඒ කියන්නේ 5R. 5 වෙනුවට කීයද දාන්නේ? 7න් 22 7න් 22. R වෙනුවට කීයද දාන්නේ? 7 14යි විස්කම්භය නේ. විස්කම්භය 14යි 7යි. එතකොට සුළු වෙනවා. 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි. එතකොට උත්තරේ කීයද එන්නේ? සෙන්ටිමීටර් 22යි සර්. සෙන්ටිමීටර් 22යි. අන්න හරි පුතා. ලකුණු ලැබෙන්නේ පුතේ ඔබ නිවැරදිව සූත්‍රය හඳුනාගෙන ආදේශ කරන පියවරට එකක් ලැබෙනවා උත්තරයට එකක් එනවා ඒකක අත්‍යවශ්‍යයි ලකුණු 2යි. හරියට දාගන්න. මම මේ මාක් කරන විදිහට. ඊළඟට දෙවෙනි එක තහඩුවේ පරිමිතිය අහනවා. සර් සමපාද ත්‍රිකෝණේ පාද 2යි 14 ඒවා 2යි අර ඡාප කොටස 2යි සෙන්ටිමීටර් 22යි එකතු කරනවා. එතකොට 50යි. තහඩුව කියන්නේ මේ සම්පූර්ණ එක නේද පුතා? ඒතර වටේ ඔව් ටික. සර්. එතකොට එන්නේ මේ මායිම් ටික අපි ලියන්න ඕන. මෙතන 12යි නේ. 12 එකතු කිරීම 12 එකතු කිරීම 22 නේ. ওই ටික. 14 14 ඒ තියෙන්නේ සර් ලම්බ උසනේ. රූපයේ දැක්වෙන ශිෂ්‍ය ක්‍රියාකාරම සඳහා යොදාගත් තහඩුව ඒ සමපාද ත්‍රිකෝණයකින් හා අර්ධ වෘත්තයකින් සමන්විතයි. තහඩුවේ පරිමිතිය අහන්න. සර් ඒ මැද තියෙන්නේ ලම්බ උසනේ සර්. ඒක ගන්න බෑනේ අර මේ දීලා තියෙන්නේ මෙතන 10 මේ 12 වෙන්නේ ලම්බ උස. ඔව් මෙන්න මේ 12 ලම්බෝස මේ 14 මෙතන එන්නේ 14 ඒවා කෙලින්ම අපිට දෙකක් ගන්න පුළුවන්. එයාට එකතු වෙනවා 22. හරිනේ? right 28යි 22යි කීයද? 50යි සර්. 28යි 22යි කියන්නේ 50යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 50යි. අන්න හරි. ඒකෙත් ලකුණු 2යි පුතා. මේ පරිමිතිය සම්බන්ධයෙන් ලියනවාට මේ පේලිය හරියට ලියලා තියෙන්න ඕන 1යි උත්තරේට 1යි. ලකුණු 2යි. මෙයාට 2යි මෙයාට 2යි. ඊළඟට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අහනවා. එතකොට 5R වර්ගයේ වැඩි කිරීම දෙකෙන් එක. අන්න හරි. භාගයක් 5R වර්ගය. එතකොට එන්නේ දෙකෙන් එක ගුණ කිරීම 7න් 22
ගුණ කිරීම 7 ගුණ 7නේ සුළු ඔව් සර්. වෙනවා. 7ට 7 බෙදෙනවා. දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ. එතකොට මේ සූත්‍රයට ආදේශ කරනවට එක ලකුණයි උත්තරයට එක ලකුණයි ලකුණු 2යි. එතනත් 2යි. ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා. 4. භාගය වැඩි කිරීම සෙන්ටිමීටර් ආධාරකයේ දිග වැඩි කිරීම ලම්බ උස ආධාරකයේ දිග ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස. එතකොට කොහොමද ගත්තේ මේක? භාගය වැඩි කිරීම සෙන්ටිමීටර් 12 වැඩි කිරීම සෙන්ටිමීටර් 14 ආධාරකයේ 14යි ලම්බ උස 12යි. එතකොට දෙවරක් 1යි දෙවරක් 7යි 12 වරක් 7 84යි වර්ග සෙන්ටිමීටර් 84යි. ඉතා පහසු අවස්ථා ටිකක් තියෙන්නේ. ඒ අනුව මෙතන සූත්‍රයේ මෙතනට 1යි මෙතනට 1යි ලකුණු 2යි. හරි. ඊළඟට අවසාන ප්‍රශ්නය අහනවා මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය. සෙන්ටිමීටර් 77යි වර්ග සෙන්ටිමීටර් 84යි එකතු කරනවා උත්තරේ 161යි වර්ග සෙන්ටිමීටර් 74යි 84යි අපි එකතු කරනවානේ. 84යි එකතු 70 කරනවා. එතකොට එන්නේ 7යි 4යි 11යි 8යි 7යි 15යි 1යි 16යි වර්ග සෙන්ටිමීටර් 161යි. එකයි අන්න හරි. මෙතනට 1යි මෙතනට 1යි ලකුණු 2යි. ඔන්න ඔහොමයි පුතා. සරලව මතක් වෙන්නේ නැති කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිති වර්ගඵලයේ පිළිබඳව. ඒ අනුව මේ දෙවෙනි ගැටලුවට ලකුණු ප්‍රදානය වෙනවා 10න් දාන්න 10න් කීයද කියලා. 10න් කීයද කියලා දාන්න. කල්පනාවෙන්. හරි. හරිද? ඔන්න අපි එනවා පුතා ඊළඟ ගැටලුවට. ප්‍රශ්නාංක 3. කවුද අපිට උදව් කරන්නේ? සර් මං කියන්නේ. ඡන්දියුද? ඔව් සර්. ඔව්. මොකද්ද පුතා මේ පාඩම? සර් ත්‍රිකෝණ දෙක පාදම්. ත්‍රිකෝණ දෙක. ඔව්. අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන වේ නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන යන ප්‍රමේය ඔප්පු කරන්න කියලා තමයි කියන්නේ. සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන ප්‍රමේය ඔප්පු කරන්න. අපි එහෙනම් ඒක ඔප්පු කරන්න බලමු. ඔන්න මෙතන ඉඳ මදි මම ඒකට white board එක ගන්නම්. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එතකොට පුතා ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය මා නම් කරනවා ABC කියලා. ABC මේ ABAC සමානයි. ABAC සමානයි කියලා ගන්නවා. දැන් පුතා මට ඔයා ඔප්පු කරලා දෙන්න ඕනේ ABC කියන කෝණයයි ACB කියන කෝණයයි සමාන බව. මේක කියන්නේ සාධනය කරන්න කියලා. එහෙනම් පුතා අපි දත්තේ ලියන්න ඕන. දත්තේ මන් ලියන්නම්. දත්තේ කියන්නේ ABC ත්‍රිකෝණයේ AB සමානයි AC වේ. ඒක තමයි දත්තය. සර් ඔව් කියන්න පුතා. සර් මං ඕක නම් කරේ මේ වම් පැත්තේ පාදේ කොනේ තියෙන එක A කියලා. ඒ කියන්නේ මෙහෙම. මෙයාද ඔව් සර්. B මෙතන නෑ සර් උඩ. BC.
right. එතකොට ABC සර් ත්‍රිකෝණේ දත්තේ AB ABC ත්‍රිකෝණයෙහි AB සමානයි BC වේ. BC වේ. ඊට පස්සේ සාධනය කළ යුත්ත සාධනය කළ යුතු ABට සහ BCට සම්මුඛ කෝණ සමාන බව. මෙහෙම ලිව්වත් කමන්නේ එතන. ABට හා BCට සම්මුඛ කෝණ කියන්නේ පුතා BAC සමානයි BCA බව. BCA බව. හරි. ඊට ඊට පස්සේ පස්සේ නිර්මාණයක් කරන්න ඕනේ. නිර්මාණයකට යන්නම වෙනවා අනිවාර්යෙන්. සර් මං එතන ගත්තේ B හි කෝණ සමච්ඡේදකයේ D තෙක් ඇඳීම කියලා. ABC කෝණ සමච්ඡේදකය ABC සමච්ඡේදකය AC පාදය මුණ ගැහෙන තැන මොකක්ද අකුර දෙන්නේ? D තෙක්. D හිදී හමු වේ. D හිදී හමු වේ. එතකොට ඔයාලා මෙතන නිර්මාණය කරනවා මේ විදිහට කෝණ සමච්ඡේදකය. එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයි. මෙයා D කියලා දැම්මා. right. දැන් අපි යමු සාධනය. ඔව් මොකද කරේ? එතන සර් අංග සම කරන්න වෙන ත්‍රිකෝණ දෙක ඒ හින්දා ලියනවා ABD ත්‍රිකෝණය සහ CBD ත්‍රිකෝණයෙහි BDC ත්‍රිකෝණයේ BCD AB සමානයි BC එක දත්තය AB සමානයි සමාන එකට හේතුව දත්තය යන්ස BD සමානයි BD පොදු පාදය BD සමානයි BD පොදු පාදය ABD සමානයි CBD එක නිර්මාණය කියලා දැන් ABD සමානයි DBC නිර්මාණයෙන් එම නිසා එම දැන් නිසා පාද දෙක අන්තර්ගත කරන කෝණය තමයි සමාන වෙන්නේ නේද? ඔව්. හරි. එම නිසා ABD ත්‍රිකෝණය ත්‍රිකෝණය අංග සමයි CBD ත්‍රිකෝණ BCD ත්‍රිකෝණය අවස්ථාව පාකෝප අවස්ථාව පාදයයි කෝණයයි පාදයයි. එම නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ සමාන වේ. එම අංග නිසා BAD සම ත්‍රිකෝණවල අනුරූප කෝණ සමාන වේ. එම නිසා එම නිසා BAC සමානයි BAD සමානයි BCD BCD වේ. එච්චරයි. ඔව් සර් මම ඉතින් BAD BCD නෙමෙයිනේ අපිට ඔප්පු කරන්න ගියා. BAC BCA. එහෙනම් චන්දියු මේක ඊළඟට අරම ලියන්න. එම නිසා BAC සමානයි BCA වේ. ලකුණු අඩු වෙන්නේ නැහැ. නමුත් එතන අපෙන් අහන්නේ BC. ඒ කියන්නේ මේ කෝණේ බාහු දික් කරා කියලා කෝණය වෙනස් වෙන්නේ නැහැ. නේ? ඔන්න. බොහොම හොඳයි. නේ? මතකයෙන් මම හිතන්නේ ඔබ කරන්නේ නැත්තේ මේකට ලකුණු 5ක් ලැබෙනවා. මෙන්න ලකුණු දාගන්න. මේ සම්බන්ධෙත් එක්ක හේතුවට එකයි. සම්බන්ධෙත් එක්ක හේතුවට එකයි. මෙතන සම්බන්ධෙත් එක්ක හේතුවට එකයි. අවස්ථාවට එකයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ සමාන නිසා මෙන්න මේ දේ වෙනවා කියලා මේ ප්‍රකාශනයේ අවසානයේ ලියවෙන්න ඕන. මේ හේතුවත් එක්කම ඒ හේතුව කොයි හරි ලියවෙන්න ඕන. එතනට එකයි. ඒ අනුව මේ කොටසට ලකුණු 5ක් හම්බ වෙනවා. ලකුණු 5ක් ලැබෙනවා පුතේ. හරියට දාගන්න අඩුපාඩු තියෙනවා නම් අහන්න. පැහැදිලිව. දත්තය සාධනය කළ යුක්ත නිර්මාණය මේක අපි සමදිපාද ත්‍රිකෝණ ක්‍රමය තමයි මේ පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියන අවස්ථාවනේ. හරිද?
එහෙමනම් දුවේ පුතේ අපි බලමු ඊළඟ ගැටලුව චන්දිව්. ඔන්න එහෙනම් අපි ඊළඟ එකට එනවා. ඒකේ කියන්නේ මෙන්න මෙහෙම. මම රූප සටහන අඳින්නම්. මෙහෙම දීලා තියෙනවා. මෙතන P O Q R PQR ත්‍රිකෝණේ PR QR සමානයි. PR QR සමානයි. මේ පාදෙට මේ පාදේ සමානයි. P කෝණේ Q කෝණේ සමච්ඡේදකයේ ඕහිදී හමු වේ. ඒ කියන්නේ මේ කෝණ සමච්ඡේදක. මේ කෝණ සමච්ඡේදක ඕහිදී හමු වේ. POQ සමදිපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. POQ සමදිපාද ත්‍රිකෝණයක් බව. අපි සාධනය කළ යුත්තෙන් පටන් ගමුකෝ. දත්තේ ලියන්න පුළුවන් නේ. දත්තේ අර විදිහට ලියන්න. සාධනය කළ යුත්ත POQ සමදිපාත ත්‍රිකෝණයක්. POQ සමදිපාද ත්‍රිකෝණයක් බව. POQ සමදිපාද ත්‍රිකෝණයක් බව. හරි. නිර්මාණයකට යන්න වෙනවද? නෑ සර්. නිර්මාණයක් අවශ්‍ය නැහැ. කොහොමද ඔයා සැලසුම් කරේ? සාධනයේ මුලින්ම QPR සමානයි PQR. QPR සමානයි PQR. QPR අපි ත්‍රිකෝණය මුලින්ම හඳුන්වලා දෙමු නේද පුතා? මොන ත්‍රිකෝණයෙන්ද ඔයා ගන්නෙ ඔය? PQR ත්‍රිකෝණයෙන්. ඔන්න ඔහොම. බලන කෙනාට ඒකට පහසුයි. ඒකෙන් අපි කියනවා QPR සමානයි PQR. ඒකට හේතුව PR සමානයි QR. හේතුව PR සමානයි QR. ඊට පස්සේ දෙකෙන් එකයි QPR සමානයි QPO. දෙකෙන් එකයි QPR මෙයාගේ ප්‍රත්‍යක්ෂය. ඔව් QPR බෙදුවා දෙකෙන් එහෙනම් මෙයා සමාන වෙනවා PQR බෙදීම දෙකට. නෑ සර් ඒක ගත්තේ අර QPO කියලා. එයාව ගත්තේ ඔයා QPR දෙකෙන් බෙදුවාම එයාව ගත්තා QPO කියලානේ. හරි. QPO. එයාව ගත්තා ඔයා QPO. ඒකට හේතුව සර් P සමච්ඡේදකයේ PO වීම. PO මගින් QPR සමච්ඡේදනය වේ. ඒ අදහස නෙන්නේ හරි. ඊළඟට සර් දෙකෙන් එකයි PQR සමානයි PQO. ඊළඟට එකද ඔයා කියන්නේ? ඔව් සර්. ඊළඟට දෙකෙන් එකයි දැන් අපි ගත්තේ QPR. ඔයා දැන් කියන්නේ PQR කියන එක නේද? ඔව් සර්. PQR බෙදීම දෙක සමානයි PQO. ඒකට හේතුව සර් QE සමච්ඡේදකයේ PQO. ඒකටත් හේතුව QO මගින් QPR සමච්ඡේදනය වේ. නෑ PQR සමච්ඡේදනය වේ. right. ඊළඟට සර් තවද දෙකෙන් එකයි QPR සමානයි දෙකෙන් එකයි PQR. තවද මේක අපි එක කියලා දාගමු. තවද දෙකෙන්
QPR ගේ භාගයක් ගත්තා. එයා සමාන වෙනවා PQR ගේ භාගයකට. ඔයා ඒකේ හේතුව ලිව්වේ ප්‍රත්‍යක්ෂ එකට ප්‍රත්‍යක්ෂ යෙදීමෙන්. ප්‍රත්‍යක්ෂ යෙදීමෙන්. කාටද ප්‍රත්‍යක්ෂ යෙදුවේ? එකට. ඊට එම පස්සේ නිසා QPO සමානයි PQO. අන්න හරි. දැන් මේ වෙනුවට QPO ගත්තා. QPO සමානයි PQO. ඒකට හේතුව සර් M. මේකට එන්නේ නෑ Same. ඒකට එන්නේ මෙතන අපිට අපි ඕනම් මෙතන 2 3 කියලා දාගමු. මෙතන අපි අංක 2 3 කියලා දාගමු. මෙයා 2 මෙයා 3. එතන අපිට කියන්න තියෙන්නේ පුතේ 2 හා 3ට අනුව. 2 හා 3ට අනුව. 2 3 එක අපි කියලා තියෙනවනේ මෙයාගේ භාගය මෙයාට සමානයි කියලා. right. එම නිසා PO සමානයි QO. අන්න දැන් අපි ත්‍රිකෝණය හඳුන්වනවා පුතා. අපි ත්‍රිකෝණය හඳුන්වන මොන ත්‍රිකෝණයද? PQO ත්‍රිකෝණයේ අන්න අපි කියනවා PO සමානයි QO. QO. ඒකට හේතුව සර් QPO සමානයි PQO. ඔව්. QPO සමානයි PQO නිසා. අන්න අපි අවසානයේ ලියනවා. එහෙමනම් මේ නිසා POQ සමදිපාත ත්‍රිකෝණ. අන්න හරි. PQO ත්‍රිකෝණය සමදිපාද ත්‍රිකෝණයක් වේ. ත්‍රිකෝණයක්. very good. කිසිම දෙයක් අහක දාන්න නෑ. හරි සැලසුම් සාගතව ඉදිරිපත් කිරීම. ඒ ඔක්කොම වෙන්න නම් සිතේ මේ කාරණාව මැවෙන්න ඕන. සිතේ ගොනු වුණාම තමයි අපිට ඒක ලිඛිතව ඒක ගොඩනගන්න පුළුවන් වෙන්නේ. මේ සිතේ මේක සැලසුම් සාගතව ගොඩනගුන් නැති වුණාම අපි ලියන එක පුතා විධිමත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොටම හේතු සාධකය තමයි ප්‍රැක්ටිස් එක පුරුද්ද සහ භාවිතය. ඒ භාවිතය තුල තමයි පුරුද්ද එන්නේ. පෙර සසර පුරුද්දත් මේකට එකතු වෙන්න පුළුවන්. ඒකට වඩා ප්‍රබලයි වර්තමානයේ ලැබෙන අත්දැකීම. නේද? අන්න ඒකයි. ඒ හින්දා ජ්‍යාමිතිය කියන්නේ තර්කානුකූල කොටසක්. ඒ කියන්නේ ගණිතයේ හදවත වගේ තර්කණය හා හේතු දැක්වීම මත පදනම් වෙච්ච කොටසක්. ඒ හින්දා ජ්‍යාමිතිය වැඩිපුර යෙදෙනවා කියන්නේ පුතේ ඔබ ගණිතයේ හරි රසමුසු තැන් සහ ගණිතයේ අර්ථය ඔබේ ජීවිතයට එකතු කරගන්නවා. ඔබ දන්න කියන හැම මේ පොඩි පොඩි ගණන් හදනවට වඩා ජ්‍යාමිතියේ ගැටලු හදන්න උත්සාහ දරන එක හරි වටිනවා. හරි පුතා. කවුරු හරි ලියා ගන්න අවශ්‍ය නම් ඉක්මන් කරලා ලියා ගන්න අඩුපාඩු තියෙන තැන්. මේකටත් ලකුණු 5ක් එනවා පුතේ. ලකුණු 5 ඉන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනිම දේ තමයි මෙන්න මේ කෝණය සමාන බව සඳහන් කිරීම හේතුවත් එක්ක. ඊට පස්සේ මෙන්න මේ අවස්ථා දෙකම සඳහන් කරනවට එක ලකුණක් ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ වලින් ඒ දෙන්න සමාන බව සඳහන් කරනවට එකක් එනවා. ඊට පස්සේ අපිට මේ කෝණ දෙක සමානයි කියලා ලියලා අවසානයේ මෙන්න මේ හේතු සඳහන් කරලා මේකත් අපි ඉදිරිපත් කරනවට එකයි සමස්ත ලකුණු 5ක් එනවා. අවසාන පියවරත් මෙතන බලනවා අනිවාර්යෙන්. සම්දිපාත ත්‍රිකෝණයක් වේ කියලා ලියලා තියෙන්න ඕන. ඔන්න ඔහොම. සර් ඕකේ සර් QPR සමානයි PQR. ඒකට හේතුව සර් PR සමානයි QR වීමනේ. ඒක සර් ලියන්න පුළුවන් ද අපිට සමාන පාද වලට සම්මුඛව පිහිටි කෝණ කියලා? ඔව් එහෙම කිව්වට කමක් නැහැ. ඒත් හරි. සමාන කෝණ වලට සම්මුඛ පාද කියලා ලිව්වත් කමක් නැහැ. ඒ ප්‍රමේයමනේ අපි ලියන්නේ. කෝණ දෙක සමානයි කියලා කියන අදහස තමයි මෙතන ගම්ම්‍ය වෙන්න ඕනේ. කෝණ දෙක සමානයි කියන අදහස තමයි ගම්ම්‍ය වෙන්න ඕනේ. එතකොට සර් ඕකේ තියෙන තව අර QO මගින් PQR සමච්ඡේදනය වෙයි කියලා. එතකොට සර් ඒක ලියන්න පුළුවන් අපිට කෝණ සමච්ඡේදකය කියලා විතර? කෝණ සමච්ඡේදකේ විතරක් කියලා ලිව්වත් ඉතින් ප්‍රමාණවත්. මම ඉතින් මේක ටිකක් විස්තරාත්මකව තමයි ගොනු කරේ. ඔබ ඉදිරියේදී ලියනකොට ඒ වගේ කාමයේ සමච්ඡේදකේ ලියන්න. QO මගින් ඒ දැන් ගොඩක් අර ඔයාලා ලියලා තියෙන එකටත් වඩා ටිකක් මෙතන සුවිශේෂී වෙනවනේ. දැන් කෝණ සමච්ඡේදකයේ කියලා ඉතින් මේ දෙකේම පොදුවේ ලියන්න පුළුවන්.
නමුත් මේ මෙතන හැදෙන්නේ මොන කෝණ සමච්ඡේදයේද? කවුද QO මගේ ඉන්නේ PQR සමච්ඡේදනේ වෙන්නේ. ඒක පොඩක් අර මේ සුවිශේෂී කරලා තියෙන්නේ. ඒක ටිකක් අර බලනකොට පොඩි තියෙනවා මේ අදහස හරියටම පොයින්ට් වෙලා තියෙනවා නේද? කෝණ සමච්ඡේදකේම තමයි. නමුත් අපි මෙතන සුවිශේෂී කරනවා. QO මගින් PQR සමච්ඡේදනේ වේ. අන්න එහෙමයි. අර පොඩ්ඩක් අර රසමුසු තැන් ඒ කියන්නේ කලාත්මක තැන් එකතු කරලා තියෙන එකයි. නමුත් ඔබ ලියලා තිබුණා කියලා ලකුණු අඩු වීමක් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඒවා අහලා විසඳ ගන්න එක හරි වටිනවා පුතා. ඔයා මේ ප්‍රශ්න අහන එක හරි වටිනවා. සමහර අය ලැජ්ජ බයට ඔහි සද්ද වහලා ඉන්නවා. සමහර අය මෙතන ගානක් හදලත් නැතු ඇති. ඒ කෙසේ වෙතත් මේ අත්දැකීම ඔබ ගන්න ඕන. හරි. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඊළඟ ගැටලුවට. ඊළඟට අපි අවධානය යොමු කරමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුව අපිට තියෙන්නේ ප්‍රශ්නාංක 4. ආයි ත්‍රිකෝණ අංග සම අවස්ථාවන්නේ. කවුද අපිට මේකට උදව් කරන්නේ? ඔව් කවුද? right. ත්‍රිකෝණ අංග සමවන අවස්ථා 4 රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කරන්නලු. ඔයා මට අවස්ථා 4 කියන්නකො මොනවද කියලා? පාකෝපා කෝකෝපා කර්ණපා. දැන් ඔහොම කිව්වම හරිද? ඔතන සුවිශේෂී තැන් නැද්ද? ඒ කියන්නේ මෙහෙම අපි ඔන්න දැන් ත්‍රිකෝණ දෙකක් ගත්තාම ත්‍රිකෝණ දෙකේ මේ පාදයට මේ පාදේ සමානයි, මේ පාදයට මේ පාදේ සමානයි, මේ පාදයට මේ පාදේ සමානයි. ওই අවස්ථාව අපි කොහොමද කියන්නේ? පාදයයි පාදයයි පාදයයි. ඔන්න ඒක අවස්ථාවක්. ඊළඟට අපි ගන්නවා තවත් ත්‍රිකෝණ දෙකක් මේ විදිහට. ඒක එතකොට දරුවනි මේ පාදයට මෙයා සමානයි, මේ පාදයට මෙයා සමානයි. දැන් දුන්නේත් මම මේකේ මොකද්ද ගන්න හදන්නේ? පාකෝපා. ඔව්. එතකොට කෝණය මොකක් වෙන්න ඕනද? කෝණය මෙන්න පාද දෙක අන්තර්ගත කරන කෝණය. අන්න එතන ඒක හරි වැදගත්. මේ පාද දෙක අන්තර්ගත කරන කෝණය වෙන්න ඕන පුතා. ඒක ඒක සඳහන් වෙන්න ඕන නැත්නම් එතන අදහස වැරදි. අන්න එතකොට ඒ අවස්ථාව පැහැදිලි වෙන්න තමයි අපි මේ පාදයයි කෝණය මේ මැද්දට ලියන්නේ ඒකයි කෝණය. අන්න එහෙම. right. ඊළඟට තුන්වෙනි අවස්ථාව අපි ගත්තොත් තුන්වෙනි අවස්ථාව මේ විදිහට ගත්තාම මේකේ මේ කෝණයක් සමාන වෙනවා මුලින්ම. අපිට මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. කෝණයක් සමානයි. ඊළඟට අපි හිතමු මේ කෝණය මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි. දැන් පාදේ කොහොමද දෙන්නේ කියන්න දුන්නේ මට. පාදේ දැන් මම මෙන්න මේ පාදේ ගමුකෝ. මෙයාට සමාන වෙන්න ඕනේ මොන පාදේද? මෙන්න මේ පාදේ සමාන වුණොත් හරිද? ඇයි ඒ කෝණ දෙක ඔතන අපි වචනයක් පාවිච්චි කරනවා. මොකද්ද පාවිච්චි කරන වචනේ? අපි උතන වචනයක් පාවිච්චි වෙනවා. ඒ වචනේ මොකක්ද? මෙතන අන්තර්ගත කරන කෝණය. මෙතන මොකක්ද වෙන්න ඕනේ? ඒ වචනේ ඔබේ මතකයේ තියෙන්න ඕන. කවුරු හරි අපිට උදව් කරන්නේ. මොකද්ද වචනේ?
අනුරූප පාදය අනුරූප ඔය වචනේ තියෙන්න ඕන. මේ පාදයට අනුරූප පාදය මෙතන වෙන්න ඕන. අනුරූප පාදය කොහොමද හොයාගන්නේ? අනුරූප පාදය හොයාගන්නේ කෝණ මූලික කරගෙන. මේ රෝස පාට කෝණයට සම්මුඛවනේ මෙයා ඉන්නේ. එහෙනම් මේ රෝස පාට කෝණයට සම්මුඛව තමයි මේ පාදයට අනුරූප පාදේ ඉන්නේ. අන්න එහෙමයි. ඒ පාදයට අනුරූප පාදේ ඉන්නේ ඒ රෝස පාට කෝණය මූලික වෙලා එහෙනම්. එහෙනම් පුතා මෙන්න මෙයා සමාන වෙන්න ඕන. අනුරූප කියන වචනේ. මෙතන අන්තර්ගත කෝණය. මෙතන අනුරූප. ඔන්න ඕවා හරියට මතක තියෙන්න ඕන. නිකම්ම අර ඔය කිව්වට වැඩක් නැහැ. කෝණයයි පාදයයි. පාදය අර කියන අනුරූප පාදේ වෙන්න ඕන. ඊළඟට මේ අවස්ථා තුනට අමතරව තව අපිට එනවා සුවිශේෂී අවස්ථාවක්. ඒවා එන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණයි. නමුත් මේ අවස්ථා තුනම ඍජු කෝණී ත්‍රිකෝණ වලට අදාළ වෙනවා. නමුත් මේ දැන් කතා කරන අවස්ථාව ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණයි. නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණයි. එතන මොකද වෙන්නේ? ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක කර්ණය කියන්නේ දිගම පාදේ. මේ දිගම පාදේ අපි කර්ණයේ දිගින් සමාන වෙලා ඉතුරු පාද දෙකෙන් ඕනෙම පාදයක් සමාන වෙනවා. දැන් මෙයාට මෙයා සමානයි. ඕනෙම පාදයක් සමාන වෙනවා. අන්න ඒ අවස්ථාව අපි හඳුන්වනවා. මොකද්ද ඒ අවස්ථාව හඳුන්වන්නේ? කර්ණපා. සරණපා නෙවෙයි කර්ණපා. ඔන්න ඔහොමයි. අවස්ථා 4. ඔන්න ඔහොමයි. ඒ අනුව රූප සටහන් සමග මේ අවස්ථා නිරූපණය කරලා තියෙනවා නම් පැහැදිලිව එක ලකුණු 4ක් දාගන්න. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 4. right. අපි දැන් දෙවෙනි අවස්ථාවට ඔව් අහන්න. සර් ඔය ගානේ අර ත්‍රිකෝණ ඇඳලා ඊට පස්සේ ඒක ගානක් උදාහරණයක් කරගෙන හදලා පෙන්වන්න නෙමෙයිද කියන්නේ? ත්‍රිකෝණ අංග සමවන අවස්ථා 4 රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කරන්න. මේ රූප සටහන් ඇසුරෙන් මේ වගේ අවස්ථා 4 පැහැදිලි කිරීමක් තමයි දුව බලාපොරොත්තු වෙන්නේ. ඔයා කොහොමද කරේ කියනකො මට? සර් මම රූප සටහන් ඇඳා. ඊට පස්සේ අර රූප සටහන් වල AB ඔයා මෙහෙම ගත්තද? ඔයා අර නම් කරලා AB සමානයි PQ දත්තය එහෙමද? ඔව් සර්. එතරම් දුරට පුතේ මේකේ බලාපොරොත්තුවක් නෙවෙයි. මේකේ ගැටලුවේ මෙදිනේ අංග රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කරන්න. මේ මෙහෙම පැහැදිලි කරාම පුතා ප්‍රමාණවත්. මෙහෙම පැහැදිලි කරාම ප්‍රමාණවත්. හරි? අරම පැහැදිලි කරනවා කියන්නේ එතට තව ලකුණු ගොඩක් පිරිනවන්න එපා. මෙතන එහෙම මේ සමස්ත ගැටලුව ලකුණු 10යි නේ පුතේ. සමස්ත ගැටලුව ලකුණු 10යි. එතකොට දැන් මේකේ තව මේ කොටස් දෙකට ලකුණු 6ක් එනවා. මේකට 4යි. මෙතන මේ රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කරන්න දැන් ඔයාට එහෙම හිතෙන්නේ නැති සාධාරණයි. නමුත් දැන් මතක තියාගන්න මේ වගේ රූප සටහන් ඇසුරෙන් පැහැදිලි කරන්න කිව්වොත් මේ වගේ අවස්ථා 4 පැහැදිලි කිරීම තමයි ප්‍රමාණවත්. හරි? හරි. එතකොට අපි එනවා ඊළඟ අවස්ථාවට. ඊළඟ එකේ මෙන්න මෙහෙම තියෙනවා රූප සටහන දීලා. ඊළඟ එකේ අපිට රූප සටහන දෙනවා මෙහෙම සරල රේඛාවක් මෙතනින් ඔහොම ඡේදනය වෙනවා. මෙතන අංශක 90ක් හැදෙන විදියට තියෙනවා. මෙතනත් 90ක් හැදෙන විදියට තමයි එන්නේ. හරි. එතකොට මෙතන අංශක 90ක් එනවා. මෙතනත් 90ක් එනවා. ඍජු කෝණය. මෙතන O මෙතන CB මෙතන A. ABO සරල රේඛාවක්. අන්න හරියටම දීලා තියෙනවා යාලා අපිට මෙන්න මේ ABO සරල රේඛාවක් කියලා. මේ ABO සරල රේඛාවක්. මෙන්න මෙයා සරල රේඛාවක් කියලා පැහැදිලිවම කියනවා. නේ? right. ඊට පස්සේ අපිට කියනවා AOOB සමානයි. AOOB මෙතන ඉන්නවා නේද D. AOOB සමානයි. ඒ කියන්නේ මෙන්න මෙයාට මෙයා සමානයි. හරි.
AD ලම්බකයි AD ලම්බකයි හරි මේකත් ලම්බකයි හරි. පළවෙනිම අපි ඔප්පු කරන්න ඕන පුතා ඒ කොටස සාධනය කළ යුක්ත ඔප්පු කරන්න ඕන AO ADO ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය බව. රයිට් දුන්නේ. අපි එමු සාධනයේ කොටසට. කොහොමද කරේ? ADO මේ ත්‍රිකෝණ දෙක අංග සමබව. ඔව්. AOD සමානයි ඔයා මට COB අපිට සමස්ත අදහස මුලින්ම දෙන්න මොකද්ද ඔයා මේක අංග සම කරේ මොන අවස්ථාව යටතේද? කෝකෝපා. කෝණය පාදය. ඔව් සර්. මේ කෝණයට මේ කෝණේ හරි. තව කෝණයක් කොයිද ගත්තේ? ප්‍රතිමුඛ කෝණ සර්. අන්න හරි. ප්‍රතිමුඛ කෝණ. මේක ටිකක් ළමයා රැවට්ටෙනවා ඍජු කෝණ දැක්ක ගමන් මොකටද මෙයා යොමු වෙන්න හදන්නේ? කර්ණපාවලට. නමුත් කර්ණපාවලට යන්න නම් පාදයක් සමාන වෙන්න බෑනේ. අන්න ඒකයි. දැක්ක මේ ඍජු කෝණ දැක්ක ගමන් ළමයි හිතන්නේ හරි කර්ණපාම තමයි කියලා. කර්ණපාම වෙන්නම ඕනේ නෑනේ. රයිට් හොඳයි. එහෙනම් අපි මුලින්ම ADO ත්‍රිකෝණයේ සහ BCD ත්‍රිකෝණයේ හරි අන්න අපි දැන් ලියමු. කොහොමද ගන්න? AOD සමානයි COB ADO සමානයි AOD සර්. AOD sorry AOD සමානයි COB. මොකද ඒකට හේතුව? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරි. O සමානයි BCO. ADO සමානයි ADO සමානයි BCO. BCO. ඒකට හේතුව දී ඇත කියනවාට වඩා එතනට හේතුව අපි මෙහෙම ලියමු පුතා. ඒක දීලා නෑ අපිට ඍජුව දීලා නෑනේ මේ දෙන්න සමානයි කියලා. කොයිද දීලා තියෙන්නේ මේ දෙන්න සමානයි කියලා? කොයිවත් දීලා නෑ. එතන අපිට දීලා තියෙන්නේ අපි හිතේ තියෙන එකක්. ඔයා කියන්නේ AD ලම්බකයි මේකයි අපිට දීලා තියෙන්නේ. AD ලම්බකයි DC හා BC ලම්බකයි CD නිසා. BC ලම්බකයි CD නිසා. අන්න ඒක නිසා. right. යම් ඉස්සරහට. ඊළඟට AO සමානයි OB. AO සමානයි OB. ඒකට හේතුව DS. අන්න ඒක නම් ඍජුවම දීලා තියෙනවා DS. DS නැත්නම් දත්තය. එව නිසා ADO ත්‍රිකෝණයේ අංග සමයි BCO ත්‍රිකෝණය BCO සර්. B ADO BOC BCOB නේ මම මෙතන ලියලා තියෙන වැරදිනේ ADO අනිත් එක නම් BCO නේ BCO සර්. එතන මම ලියලා තියෙන වැරදි BOC මෙතන එන්නේ එතකොට BOC එහෙනම් මෙතන BOC හරි BOC ත්‍රිකෝණයේ වේ අවස්ථාව පාදේ කෝණයයි පාදයයි කෝණයයි පාද. හරි කෝණයයි පාදයයි අවස්ථාව බොහොම හොඳයි right ඊළඟට අපිට කියනවා AD සමානයි BC බව ඔප්පු කරන්න දෙවෙනි කොටස සාධනය කළ යුක්ත අපිට කියනවා AD සමානයි BC බව. right කියන්න පුතා මොකද කරන්නේ? අංග සම ත්‍රිකෝණවල අනෙක් අංගද සමාන වේ. දාලා
ඒ කියන්නේ අපි ඒක නිසා කියනවා අපිට මෙහෙම ලියන්නත් පුළුවන් ADO ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණය ඉහත සාධිතයි එම නිසා අන්න අපිට බය නැතුව ලියන්න පුළුවන් AD සමානයි BC මොකද්ද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන වේ. ඔන්න ඔහොමයි. ඔය අදහස් කරේ එහෙමනේ නේ? ඔව් right. සර්. එතකොට පුතා මේකේ සමස්ත ලකුණු 6ක් වෙන් වෙන්න ඕන. 4යි. එතකොට මෙන්න මේ සම්බන්ධයට හේතුවට 1යි, සම්බන්ධයට හේතුවට 1යි, සම්බන්ධයට හේතුවට 1යි, මෙතනට 1යි. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද හින්දා මේක ගන්නවට ලකුණු 2යි. එතකොට මෙතන 4යි 2යි 6යි. ඒ අනුව දරුවනි ඔබේ 4 වෙනි ප්‍රශ්නයට සමස්ත ලකුණු 10න් කීයද කියලා දාන්න. 10න් කීයද කියලා දාන්න. ත්‍රිකෝණාංග සාමය තමයි එතන අපි මතක් කරගත්තේ. කාට හරි යමක් අහන්න තියෙනවා නම් අහන්න. තියාගන්න ඕන නම් ඒ තියාගන්න. පුතා මම මේ 5ට කියලා දැම්මට අද මම 4 මාර්ට ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ආයි තව දවසක් අපි ওই විදිහට තව දවසක් දානවා. හරි මේක එක දවසින් සාකච්ඡා කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඊට පස්සේ ආයි තව දවසක් අපි සතිය මැද දාලා ආයි මේක අපි ඉතුරු කොටස සාකච්ඡා කරමු. ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ එන්නේ බලමු මොකින්ද කියලා. අනුපාත වලින්නේ. කවුද අපිට මේකට උදව් කරන්නේ? කවුද මේකට අපිට උදව් කරන්නේ? සංයුක්ත අනුපාත. සේමිත නම් අත උස්සන් ඉන්නවා. කො අනිත් අය? මිනුක ඉන්දීවරි දැන් ඉතින් අදගොළු බීරි කට්ටියද කොහෙද මේ ඉන්නේ? ජනිත්‍රා තනුශ්‍රී ඔව් සර්. හරි. දුව අනුපාතනේ. ඔව් සර්. රස කැවිලි වර්ගයක් සෑදීම සඳහා බටර් හා සීනි 1:2 අනුපාතයටද සීනි හා පිටි 3:4 අනුපාතයටද මිශ්‍ර කළ යුතුය. සංයුක්ත අනුපාතයක් එන්නේ. එතකොට දුව මේකේ පහේ ඒ කොටස බටර් සීනි හා පිටි මිශ්‍ර කළ යුතු පොදු අනුපාතය අහන්න. සර් එතනදී ඔව් එතනදී බටර් සීනි පිටිවල ඒ අනුපාතයන් දෙකටම පොදු සීනි. එතකොට බටර් සීනි පිටි කියලා ලියාගෙන බටර් 1:2 ඊට පස්සේ අනුපාතය ගත්තොත් සීනි හා පිටි අතර අනුපාතය 3:4. එතකොට ඒ දෙකම එක පොදු අනුපාතයකට ගේන්න නම් සීනිවල බටර් සීනි අනුපාතය 3න් වැඩි කරන්න ඕනේ. සීනි පිටි අනුපාතය 2න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා පොදු අනුපාතය හැටියට 3:6:8. ඔයා කියපු එක තමයි මං කරේ. ඒතර අවසානයේ එන්නේ 3:6:8. කොහොමනේ? 3:6:8. නේ? අන්න හරි. තව මම පොඩි කෙටි ක්‍රමයක් කියලා දීලත් ඇති. මේ විදිහට ලියාගත්තට පස්සේ සිග්සැග් ක්‍රමයක් මතකද?
zigzag ක්‍රමය කියලා එකක්. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. අර zigzag විදියට ಗುಣ කරන්න පුළුවන්. මෙයා මෙයාගෙන් ಗುಣ වෙනවා. මෙයා මෙයාගෙන් ಗುಣ කරනවා. මෙයා මෙයාගෙන් ಗುಣ කරනවා. එතකොට එනවා එක් වරක් 3 3යි, තුන් වරක් 2 6යි, දෙවරක් 4 8යි. කොහොම ගන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ පුතා. ඔයා හරි කිව්වා. මේකට එනවා ලකුණු දෙකක්. ලකුණු දෙකක්. හරියට දාගන්න. මිශ්‍රණයේ ග්‍රෑම් 850ක් සෑදීම සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය කොපමණද? මිශ්‍රණයේ ග්‍රෑම් 850ක් සෑදීම සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය කොපමණද කියලා තමයි ඊළඟට අහන්නේ. විස්තර කරන්න. මුළු මිශ්‍රණය ගත්තම දැන් පොදු අනුපාතයට අනුව 3 ධන 6 ධන 8 සමානයි 17යි. එතකොට 17න් 17 තමයි මුළු මිශ්‍රණය. එතකොට සීනි බලන්න ගත්තොත් 850 බෙදීම 17 වැඩි කිරීම 6. උත්තරේ එන්නේ ග්‍රෑම් 300යි. ඒ කියන්නේ මුළු මිශ්‍රණයේ ග්‍රෑම් 17ක තියෙනවා සීනි ග්‍රෑම් 6ක්. එතනින් තමයි අපි තර්කය ගොඩනගන්නේ. මුළු මිශ්‍රණයේ ග්‍රෑම් 17ක තියෙනවා සීනි ග්‍රෑම් 6ක්. එහෙනම් 850කට බලන්න 850 17න් බෙදලා 6න් ගුණ කරනවා. එතකොට අපිට මෙතන පැහැදිලිවම බෙදෙනවා නේද? 17ව හරියටම 5ක් එනවනේ නේ. 17ව 5යි 6 වරක් 5ක් 30යි. එතකොට මේකේ උත්තරේ එන්නේ ග්‍රෑම් 30යි. සර් අතන 17ව 50ක් නේද 850ට? මෙතන සෝරි 50න්නේ. මෙතන එන්නේ එතකොට 300යි නේ. 300යි. ග්‍රෑම් 300යි. හරි පුතේ ලකුණු 2යි. 17න් බෙදලා 6න් ගුණ කරනවට 1යි උත්තරේට 1යි ලකුණු 2යි. හරි. තුන්වෙනි එක. එම රස කැවිලි වර්ගයේ සෑදීම සඳහා බටර් ග්‍රෑම් 240ක් සමග මිශ්‍ර කළ යුතු පිටිවල බර කොපමණද කියලා අහනවා. එතන බටර් ග්‍රෑම් 240ක් සමානයි බටර් ග්‍රෑම් 240 සමානයි 3/17. බටර් ග්‍රෑම් 240 සමානයි 3/17. 17න් 3යි. ඔව් සර්. ඔව්. සමාන නෙවෙයි අපි ඊතරයක් දාමුනේ. ඒ කියන්නේ ග්‍රෑම් 240ක් කියන්නේ 17න් 3යි. ඔව්. එතකොට සර් එම නිසා අපිට හොයන්න කියලා තියෙන්නේ පිටිවල බර. එතකොට පිටි වලට ඇවිල්ලා තියෙන්නේ 17න් 8ක්. එතකොට 17න් 8ක් හොයන්න 240 බෙදෙනවා 3ෙන් වැඩි කරනවා 8ෙන්. ඔව් මම පොඩ්ඩක් මෙහෙම කිව්වොත් ඒක ඔය හරි. මෙතන අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම මෙතනින් අපිට සම්බන්ධයෙන් මෙහෙම ගන්න පුළුවන් නේ. ඔය කියන්නේ පුතා අනිත් පැත්තටනේ ගත්තේ මම ගන්නවා 17න් 3ක් නේ බටර් කියන්නේ. මුළු මිශ්‍රණේ 17න් 3ක් කියන්නේ ග්‍රෑම් 240යි. අච්චරට මෙච්චරයි. ඒතර අපි 17න් එකකට එනවා. ඒ කියන්නේ 240 බෙදනවා 3ෙන්. ඔයා හදපු විදිය හරි. මම පොඩ්ඩක් තව සරල කරා. එතකොට මෙතන ඉන්නේ 80යි. 17න් එකක් 80යි. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? සීනි. පිටි. පිටි කියන්නේ කොච්චරද? 8යි. නේ 8යි. එහෙනම් 8ක් බලන්න 80 8ක් බලන්න. 8 වරක් 8 64යි. ඔයා එකපාර ගත්තා ඒක. මම පීවර තව මැද පීවරකට ආවා. එකකට කොච්චරද? ඒකීය ක්‍රමයට ආවා. එකකට ඇවිල්ලා මම මෙතනට ආවේ හැමෝටම පැහැදිලි වෙන්න. 640 නේද උත්තරේ? ඔව් සර්. හරි. ඒත් ලකුණු 2යි ඔබට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතන එකකට හරි අර පුතා 17න් බෙදලා 8ෙන් ගුණ කරන අවස්ථාවට එකක් හම්බ වෙනවා. උත්තරේට 1යි. ලකුණු 2යි. ඊට අවස්ථාවේදී මිශ්‍රණයේ මුළු බර කොච්චරද කියලා අහනවා. එතකොට මුළු බර හොයන්න අපි ඔක්කොම එකතු කරන්න ඕනේ. එතකොට 240 එකතු කරන්න ඕනේ. 240ට 640ක් එකතු කරලා ඊට පස්සේ වරහන් ඇතුලේ අපි 240 බෙදීම 3 වැඩි කිරීම 6. ඒ කියන්නේ සීනි ප්‍රමාණය හොයාගන්න ඕනේ. සීනි ප්‍රමාණය හොයාගන්න ඕනේ. සීනි ප්‍රමාණය එන්නේ එතකොට මෙතනින්ම අපිට ගන්න පුළුවන් නේ. 17න් කොච්චරද සීනි ප්‍රමාණය එන්නේ? සීනි එන්නේ 3යි. නේ? 3යිනේ. 17න් 3යි. සර් 6යි.
සීනි 17න් 6යි sorry 17න් 6යි. එතකොට අපිට එනවා 80ෙම 6ක්. 480යි. ග්‍රෑම්. එතකොට මෙතන 480ක් එකතු වෙනවා. කීයද ආවේ ඔක්කොම? සර් ඔක්කොම ආවේ 1360යි ග්‍රෑම්. 1360යි කිලෝග්‍රෑම් වලින් අපි තියමු 1.36යි කිලෝග්‍රෑම් කියන උත්තරෙත් හරි 1360යි ග්‍රෑම් කියන උත්තරෙත් හරි කිලෝ 1යි ග්‍රෑම් 360යි කියන උත්තරෙත් හරි. නමුත් දුව 17 වැඩි ප්‍රමාණයක් එනවා නම් ග්‍රෑම් වලින් තියන්න උත්සාහ කරන්න එපා. එතකොට කිලෝග්‍රෑම් වලට පරිවර්තනය කරගන්න බලන්න. හරි? right. නමුත් ලකුණු දෙනවා. අවසානයේ මෙතනට එන්නේ ලකුණු 2යි. මේ සීනි හොයාගත්තට 1යි උත්තරේට 1යි. එතන එතකොට ලකුණු 8ක් එනවා. හොඳයි. ඊළඟ එකටත් යමු. ඔව් කියන්නේ මොකක්ද කියන්නේ? මම ඒකේ අන්තිම උත්තරේට ගත්තේ කිලෝ 1යි ග්‍රෑම් 360යි. ඒක තමයි. ඒක හරි. අපි ගෑම් 1360 කිව්වට මෙතන වැරද්දක් නැහැ. මොකද බරනේ අහන්නේ. නමුත් ඉතින් 18 වැඩි හින්දා අපි කිලෝග්‍රෑම් සම්බන්ධ කරගන්නවා. සර් කියන්නේ ඕකේ සර් දැන් මේ අනුපාතය ගණිතය සර් ඒක මේ සුළු කරලා තියන්න පුළුවන් නම් තියන්න පුළුවන්ද නැත්නම් එහෙමම තියන්න අනුපාතයක් දුල්ලෙත් අනුපාතයක් භාගයක් අවසාන පිළිතුර ලෙස ලියනකොට අපි සරලම තුල්‍ය අනුපාතයෙන් තමයි තියන්නේ. සරලම තුල්‍ය අනුපාතයෙන් නැත්නම් සරලම භාගයෙන්. දැන් මේක තව සරල වෙන්නේ නැහැ. 3 6 8 තුන් දෙනාම බෙදෙන සංඛ්‍යාවක් කියන්නේ. හරියට සර් මේ නිකන් ඇහුවේ ඒක. ඔව් ඒක මම දන්නවා. මේක මේ තමයි සරලම අනුපාතය. මේ අනිවාර්යයෙන්ම සරල භාගයක් සරල අනුපාතයක් විදිහට තියන්න ඕන කිව්වත් නැතත්. හරි? right. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. දැන් එහෙනම් මම මේක මකනවා අපි යනවා B කොටසට. තනුෂි අපිට B කොටසේ තියෙන්නේ මිනිස් දින මිනිස් පැය සම්බන්ධ එකක්. මිනිසුන් 12 දෙනෙක් දින 5කදී තාප්පයක් බැඳීමට නිම කළ තාප්පයක් බැඳ නිම කළ හැකියි. එම තාප්පයේ දින 4කදී නිම කිරීම සඳහා මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද කියලා අහනවා. එතකොට සර් එතනදී අපි තාප්පයක් බැඳීමේ කාර්යයේ මුළු කාර්ය ප්‍රමාණය හොයන්න ඕනේ. එතකොට එන්නේ මිනිස්සු වැඩි කිරීම දින ප්‍රමාණය. එතකොට මිනිස්සු 12ක් දින 5කදී කරන නිසා මුළු කාර්යය මිනිස් දින 60යි. එතකොට අපිට හොයාගන්න තියෙන්නේ දින 4කදී. එම නිසා දින 4කදී මිනිසුන් ප්‍රමාණය තමයි 60 බෙදීම 4 සමානයි 15යි. එහෙනම් මිනිසුන් 15යි. මිනිසුන් 15යි. අන්න එහෙම තමයි නේද පුතේ? right very good. හොඳ විශ්වාසයෙන් උත්තර දුන්නා. පෙර කරුණු හොඳට මතකයි. අභ්‍යාස කරලා එහෙම තියෙනවා. ඒ බව හොඳට තේරෙනවා පිළිතුරු දීම තුල. එහෙනම් මේ සමස්ත පස්වෙනි ගානේ සමස්ත ලකුණු පුතා 10න් කීයද කියලා දාන්න. සමස්තක. ඔන්න ඔහොමයි. මතක් වෙන ඕගොල්ලන්ට 10 ෆස්ට් ටර්ම් වල කාරණා තමයි මේ මතක් වෙන්නේ නේ. හරි. අපි තව එක ගැටලුවක් සාකච්ඡා කරමු. ඒ තමයි ප්‍රශ්නාංක 6. බලමු ප්‍රශ්නාංක 6 මොකද තියෙන්නේ කියලා. ප්‍රශ්නාංක 6 තියෙන්නේ නිර්මාණයක්. නිර්මාණයක්. මම කරන්නම් ඒක. හැබැයි ඉතින් මට හරිය අගයන් ගන්න බෑ. දල සටහනක් තමයි මම අදින්නේ. හරි. ඕගොල්ලන් මට අගයන් කියන්න. එතකොට තමයි මේ අපිට අගයන් හරිද කියලා සාකච්ඡා කරන්න වෙන්නේ. AB 8යි BAC 90යි ABC 30ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න කෝණ නිර්මාණය කළ යුතුය. අපි නිර්මාණයක් කියන්නේ ගොඩනැගීමක්නේ. එතකොට පොඩ්ඩක් නිර්මාණය කරන්න ඉස්සෙල්ලා. දැන් නිර්මාණයක් කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ගොඩනැගීමක්. මේ පොඩි දල සටහන මේ සමස්තය පිළිබඳ පුංචි අවබෝධයක් ලබා ගන්න ඕන. අවබෝධයක් ලබාගෙන නිර්මාණයට යනකොට වරදින තියෙන ඉඩකට අඩුයි. සමහර ළමයින්ට ඉඩ මදි වෙනවා නිර්මාණය කරගෙන යනකොට. ඒ හේතුව තමයි මේ නිර්මාණය පිළිබඳ අවබෝධයක් නොමැතිකම. ඒ හින්දා අපි බලමු අපි කොහොමද මෙතන නිර්මාණය වෙන්නේ කියලා.
AB 8ක් වන මේ වගේ AB රේඛා ඛණ්ඩයක් එනවා. BAC ඒ කියන්නේ මෙතන තමයි අංශක 90 හැදෙන්නේ. ඊට පස්සේ ABC අංශක 30ක් වෙනවා. අපිට එතකොට ඔන්න ඔය ත්‍රිකෝණය පිළිබඳ අවබෝධය එනවා. ඊට පස්සේ A සිට B සිට පාදයට ලම්බකයක් නිර්මාණය කරන්නලු. ඊට පස්සේ එම ලම්බකේ BC හමු වුණ තැන D කියලා නම් කරන්නලු. AD දුර මනින්නලු. ABD ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්නලු. හරි සරල නිර්මාණයක් නේ. හරි එහෙමනම් පුතා ඔන්න අපි ආරම්භය ගමු. අපි ගමු මෙන්න ටිකක් ඉඳ ගන්නකම් මුලින්ම අපි AB යඳ ගමු. AB ගත්තොත් එහෙම එන්නේ AB සෙන්ටිමීටර් 8ක් වෙන විදිහට අපි රේඛා ඛණ්ඩයක් කොහොම ඇඳලා ඊට පස්සේ ඔබ දන්නවා දැන් අලුත් විදිහ තමයි අපිට මේ අන්තලක්ෂයක් මෙහෙම පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ කවකට්ට උදව් කරගෙන තමයි අපි ඊළඟ ඡාපය පෙන්වන්නේ. කවකට්ටට හරියටම සෙන්ටිමීටර් අපි ගන්නවා 8ක්. සෙන්ටිමීටර් 8ක් අරගෙන කවකට්ට තුලින් මේ ඡාපය ඔබ අඳින්න ඕන. අතින් නෙවෙයි කවකට්ටෙන් AB ඔය විදිහට එන්න ඕන. බලන්න ඔබ AB හරියට ඇඳලා තියෙනවද කියලා. AB ඔබ නිර්මාණය කරලා තියෙනවා නම් එතනින් හරියක් දාලා මැනලා බලන්න අන්තලක්ෂ දෙක හරියට තියෙනවද කියලා එක ලකුණක් දාගන්න. ඊළඟට BAC කෝණය. BAC කෝණය අඳින්න නම් පුතා මෙතන අපි ලම්බකයක් අඳින්න හදන්නේ. එහෙනම් මේ A වල ඉඳන් කැමැති දුර මෙතන A වල කවකටු තුඩ තියලා අපි ඡාප දෙකක් කොහොම ගන්නව සමාන දුරවල් වලින්. ඊට පස්සේ මෙතන ඡේදන ලක්ෂයේ ඉඳන් අපි මොකද කරන්නේ? ඔය වගේ දේ ඡාප දෙක ඇඳලා අපි එතන අඳිනවා අංශක 90 රේඛාව ඔය විදියට. මගේ පොඩක් එහෙට මෙහෙට වෙයි. නේ? මම පොඩ්ඩක් රේඛාව ඇඳලා ඡාප දෙක අඳින්නම්. ඔහොම. එතකොට මේ වගේ ඔයගොල්ලන්ගේ ඡාප දෙක ඇවිල්ලා තියෙනවා මෙතන 90යි. ඊට පස්සේ අංශක 30 කෝණය. මෙතන ඔබ ඒක ඇඳලා තියෙනවා නම් හරියටම ලකුණු දෙකක් දාගන්න. ඊළඟට අංශක 30 අපිට අඳින්න තියෙන්නේ. අංශක 30 අඳිනකොට අපි කරන්නේ ඔයගොල්ලන්ට මතක ඇති 60 ඇඳලා අපිට සමච්ඡේදනය කරන්න පුළුවන්. B වල කවකටු තුල තියලා අපි අඳිනව පුතා ඡාපේ ওই විදිහට. ඡාපේ ඇඳලා සම්පූර්ණයෙන්ම අඳින්න ඕනේ. ඊට කවකටු තුල මේ ඡේදන ලක්ෂයේ තියලා අපි මොකද කරන්නේ අංශක 60 අඳිනවා. ඊට පස්සේ මේ 60 අපි සමච්ඡේදනය කරනවා. 60 සමච්ඡේදනය කරනවා. කවකට්ට මෙතනින් තියලා නේ ඡාපේ අඳිනවා. මේ දුර මෙතන ඡාපේ අඳිනවනේ. ওই විදිහට අපි සමච්ඡේදනය කරනවා. අන්න එතකොට අපිට පේනවා මෙතන අංශක 30 අපිට ලැබෙනවා. අංශක 30 අපිට ලැබෙනවා. ඔන්න අනිවාර්යෙන් මේ විදිහට ඡේදනය වෙන්න ඕන. ඡාප පැහැදිලිව පේන්න තියෙන්න ඕන. එතනට ලකුණු දෙකක් දාගන්න. එතනට ලකුණු දෙකක් එනවා පුතා. ඔන්න ඔය විදිහට එතකොට මේ ත්‍රිකෝණ නිර්මාණයට සමස්තයේ ලකුණු 5ක් එනවා. සමස්ත ලකුණු 5යි. හරි. එතකොට මෙතන AB මෙතනට එන්නේ C. බලන්න ඕගොල්ලෝ හරියට ඒක ඇවිල්ලා තියෙනවද කියලා. මේ නිර්මාණ රේඛා පැහැදිලිව බලන්න පුතේ. ඕගොල්ලන්ගේ නිර්මාණය මට එවන්න මම දැක්ක කවුද නෙට්මිනීද කොහෙද දාලා තිබුණා. මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න.
ඒවල තියෙනවා කීප දෙනෙක්. ජනදි දාලා තියෙනවා. ඕනේ ඒ නිර්මාණය නෙවෙයි. හරි. දැන් ඊළඟට A සිට B C පාදයට ලම්බකයක් නිර්මාණය කරන්න. ඔන්න ලම්බකය අඳිනකොට අපි කරන්නේ ඒවල කවකටු තුඩ තියලා මේ මෙන්න මේ දුරට වඩා වැඩි දුරක් අරගෙන අපි අඳිනවා පුතා. මතක ඇති ඕගොල්ලන්ට මේ විදිහට මේ අර්ධ මේම ඡාපයක් අපි අඳිනවා. ඡාපයක්. මට මේක දැන් අපි ඡාපයක් ගන්න මේ මෙතනින් ඔය විදිහට ඡාපේ ගන්නවා. ඊට පස්සේ මෙතන දුර තියලා අපි ඡාපේ මේ විදිහට ලම්බ සමච්ඡේදය කියන වගේ ඡේදනය කරලා අපි ඊට පස්සේ කරන්නේ අන්න මේ විදිහට අඳිනවා. එතකොට මෙතන හරියට මංශක 90ක් ආපාතනය වෙනවා. ඒ අංශක 90ක් ආපාතනය වෙන තැන තමයි ලම්බකය. ඒ කියන්නේ මෙතන D කියලා අපි දානවා. D. AD දුර මනින්න තියෙන්නේ. ඒ ලම්බකයේ අඳිනවට පුතා ලකුණු දෙකක් ලැබෙනවා. එතන ලකුණු දෙකයි. දැන් මට ඕගොල්ලෝ කියන්න ඇඳපු දැන් ඕගොල්ලෝ දන්නවා AD දුර කීයද ආවේ? AD දුර කියන්නේ ඉක්මනට. චන්දිව් කීයද ආවේ? සෙන්ටිමීටර් 4යි. හරියටම සෙන්ටිමීටර් 4යි. ඔව්. ඔව්. 4යි නම් ඕකේ අපිට මෙන්න මෙහෙම දෙන්න පුළුවන් 3.9 ආවත් හරි 4 ආවත් හරි 4.1 ආවත් හරි. හරි? තව වෙනස් උත්තර තියෙනවා නම් කියන්න. ඔබේ හරියටම නිර්මාණ රේඛා පැහැදිලිව තියෙනවා නම් මේ උත්තරේ එහෙනම් ඇවිල්ලා තියෙන්න ඕන. ඉසුල නැද්ද? 4.2. 4.2ක් ආවද? පොඩ්ඩක් චෙක් කරමු බලන්න. දෙකක් එනවා කියන්නේ ටිකක් වෙනස් පොඩ්ඩක්. මට මේක ගණනය කරලා ගන්නත් පුළුවන්ද? මෙන්න 4යි. මෙයා 90යි. මෙයා 30යි. 8යි sin 30. ත්‍රිකෝණමිතියෙන් ගන්න පුළුවන් මේක. sin 30. sin 30 කියන්නේ සමුඛ පාදයේ AD බෙදීම කර්ණය 8යි. sin 30 කියන්නේ භාගයයි. AD බෙදීම 8යි. AD සමානයි 8 බෙදීම 2යි. හරියටම උත්තරේ 4යි පුතා. දුව හරියටම උත්තරේ 4යි. මම මේ ත්‍රිකෝණමිතික අනුපාත වලින් මේ ගාන හැදුවේ. මෙතන මේ ඔයගොල්ලෝ දන්නේ නැහැ sin අනුපාතය. මේ ත්‍රිකෝණමිතියෙන් කරේ හරියටම උත්තරේ 4යි. එහෙනම් මේ දශම ස්ථාන එකක වාසිය විතරයි දෙන්නේ. හරි? එකක වාසිය. එතන ඔයාගේ මේ පොඩ්ඩක් ආයි චෙක් කරලා බලන්න. ඊළඟට අපිට කියනවා ABD ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්න කියලා. ABD ත්‍රිකෝණයේ පරිමිතිය. එතකොට අපිට එනවා ABD ත්‍රිකෝණයේ පරිමිතිය 8 4 මට කියන්න BD කීයද ආවේ? චන්දිව් BD 7යි. ඒක 7යි. ඔව්. ඒක එන්නේ cos 30. cos 30 කියන්නේ බද්ධ පාදයේ BD බෙදීම කර්ණය. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2 BD බෙදීම 8. දෙවරක් 1යි දෙවරක් 4යි. BD සමානයි 4යි මූල 3යි. 4 ගුණ කිරීම මූල 3 කියන්නේ 1.73යි 2යි. 4 වරක් 2 8යි 4 වරක් 3 12 එකක් ඉතුරු 4 වරක් 7 28යි 29 එකක් ඉතුරු 4 වරක් 4 1යි 4 වරක් 28න් 29යි 2යි 4 වරක් 4යි 6යි 7යි 12යි 4 වරක් 28යි 29යි ආසන්න එන්නේ 6.9යි ඒ කියන්නේ 7යි 7යි ළමෙක්ට මේක 6.9යි කියලා ආවත් ඒක හරි 6.9 7 මේක එන්නේ 6.9 7 එහෙනම් මෙයාගේ පරිමිතිය 7 කියලා ගත්ත ළමෙක්ට එතන 7 කියලා ගත්ත ළමෙක්ට එන්නේ 8යි 4යි 12යි 12යි 7යි 19යි සෙන්ටිමීටර් 6.9 කියලා ගත්තොත් 6.9 ගත්තොත් 6 4 6.9 එතකොට එන්නේ 8යි 4යි 12යි 12යි 18යි 9යි ඔන්න ඔහම උත්තර දෙක එන්නේ right
හරියටම එන්න ඕනේ ওই විදිහට තමයි මේ උත්තර දෙකෙන් එකක්. ඒතර 5යි 2යි 7යි 7යි මෙතනට දෙකක් එනවා. පරිමිතියට 2යි මෙතනට 1යි. ඒ අනුව තමයි සමස්ත ලකුණු 10න් කීයද කියලා එන්නේ. සමස්ත ලකුණු 10න් කීයද කියලා එන්නේ. පැහැදිලිද? ඔන්න ඔහොමයි. නිර්මාණ. ත්‍රිකෝණ නිර්මාණ. අනිවාර්යෙන් අඳින්න පුතේ ඇඳලා බලන්න මේ විදිහට මේ ගණනය කිරීම ඔයගොල්ලෝ 11 පන්තියේදී ඉගෙන ගන්නවා. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් අපිට මේව ගන්න පුළුවන්. අපි ඉගෙන ගන්නවා sin cos tan පිළිබඳ. එතනින් අපිට පුළුවන් මේ කෝණ මූලික කරගෙන පාදයක් උදව් කරගෙන හොයන්න. ඔන්න ඔහොමයි. එහෙනම් අපි අද දවස මෙතනින් අවසන් කරමු. ආයි ඔයගොල්ලන් ළඟ අද හිටම තව දවසක් අපි ගමු. පොඩ්ඩක් ওই විදිහට අතරමැද දවස් ගමු මේ කාලේ ඔයගොල්ලොත් විවේක කාලේ තියෙනින්ද අපි පුනරීක්ෂණ මාලාවක් සෙනසුරාදා බ්‍රහස්පතින්දා පන්ති දෙකට අමතරව මේ වගේ කතා කරගෙන යමු. අපේ අරමුණ ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කර ගැනීම පදනම් කරගෙන තමයි දවස් දෙකම අපි තියරි කොටස් කරගෙන යන්නේ. ඊට අමතරව මේ වගේ අපි පුංචි වෙලාවක් පැයකමාරක් වගේ කාලයක් මම පැය දෙකක් කියලා දැම්මට මට පොඩ්ඩක් ඒක ටිකක් අපහසුතාවයක් වක්තු වෙනවා ඉස්සරහට. ඒ හින්දා පැය භාගයක් අඩු කරේ. මෙන්න මේ විදිහට හොඳටම ප්‍රමාණවත් පැයකමාර. ඔබ හැබැයි ගණන් හදලා තියෙන තරමට තමයි පුතා මේක සාර්ථක වෙන්නේ. ගණන් හදලා නැත්තම් පුතේ ඒක සාර්ථකභාවය අඩුයි. මේක ඉවරුනහම මම තව එකක් ඕගලන්ට එවන්නම්. ඒ විදිහට අපි මේක කරගෙන යමු. ඕගලන්ට මොනවා හරි කතා කරන්න තියෙනවද? ඒවල තියෙනවා අපිට නිර්මාණයේ පැහැදිලිවම දනුල ඒවල තියෙනවා. පැහැදිලිවම කරලා ලස්සනට පිළිවෙලට බොහොම හොඳයි. දනුල නේද? ඔව් සර්. දනුල මේ ළඟදීද සම්බන්ධ වුණේ? නෑ සර්. සර්ගේ හයසට නම් හිටියා. හිටියද? ඔයා print out ගත්තද? ඔව් සර් අද ගත්තා. හොඳයි. print out අරගෙන කරලා තියෙනවා පිළිවෙල. හොඳයි. නිර්මාණය හරි පුතා. නිර්මාණය හරි මේ 19ත් ඇවිල්ලා තියෙනවනේ. හරි. සර් මේ ක්ලාස් එක උදේට දාන්න පුළුවන්. කීයද? දෙකටද? උදේට ඉස්කෝලේ වල ක්ලාස් පුතේ මගේ ඉස්කෝලේ ටයිම් ටේබල් එක යනවා. ඒ මුල පාන්දර තමයි දාන්න වෙන්නේ. ඒකට අමාරුයි නේද? ඔක්කොම අමාරුයි. ඈ? 3:00ට ඉතිහාසය කරා. මේ වෙලාව හොඳයි. නෑ එහෙම නෙවෙයි අපි හැම පැත්තම බලමු. ඔයාලට මෙතන හැමදාම මේක යනවද මේ පන්තියක් ක්ලාස් වෙනවනේ. ඒ මොනොත් අපි පොඩ්ඩක් අඟහරුවද බදාද මොකද කියන්නේ? බෑ සර්. බදාදච්ච මේ වගේ වෙලාවක් තමයි. නෑ මේ වෙලාව අපිට මේ වෙලාව මට මේ සාමාන්‍යයෙන් මට දෙකේ ඉඳන් උනත් පුළුවන්. බෑ සර්. බදාදා ඉස්කෝලේ එකමාරට ඉවර වෙන්නේ එකමාරෙන් පස්සේ පුළුවන්. එකමාර. එහෙනම් හොඳ ඉස්කෝලේ යන හොඳට උගන්වනවා ඇති. අතමාර ඉඳන් එකමාර වෙනකම් උගන්වනවා. ඔව් සර් 10:00 ඉඳන් 11:00 වෙනකම් පැයක් තියෙනවා. ඊට පස්සේ විෂයන් දෙකක් දවසකට කරනවා පැය දෙක ගන්න. හොඳයි. එහෙමනම් ඉතින් ගොඩක් දේවල් ආවරණය වෙලා ඇති. දැන් මොකද ගණන් වල විෂයන් තුනක් කරන පැය දෙක ගන්න. ගණන් වල සර් පරිමිතිය කරා මේ කලින් ඊට පස්සේ පරිමිතිය කියන්නේ දවසයි ගණන් කර. පළවෙනි වාරේ. කරේ කලින්ම ඊට පස්සේ දැන් එක්කාම එක දවසයි කරන්න හම්බුනේ. එදා මෙච්චර කාලයක් ඉඳලා තාම එක දවසද කරේ? ඇයි දැන් මේ ගිය සතිය පටන් ගත්තා. කාලෙකට ගිය සතියේද පටන් ගත්තේ. ඔව් මම හිතුවා මේක මේ නිවාඩු දුන්නු දවස් අපි දැන් නිවාඩු දුන්නු දවස් ඉඳන් අපි ඉස්කෝලේ උගන්වනවා. අපිට නම් හරි අනිවාර්යෙන් ඒවට සහභාගී වෙන්න සම්බන්ධ වෙලා ඒවත් හරියට කරගෙන යන්න. හැබැයි ඉතින් ඕගොල්ලෝම තමයි අපහසුතාවයට ලක් වෙන්නේ මේ ක්‍රමවේදය තුල. ඉතින් මේ අනේ ටිකක් ශරීරයට ඉතම ගොඩක් හිතවත් නෑ. ඉතින් ඒක කොහොම හරි අපහසුතාවයකින් තොරව මේ වැඩ කටයුතු කරගෙන යන්න. මම ඔය රෙකෝඩින් දාන්නෙත් ඒකයි. මොකද විශේෂයෙන්ම ඕගලන්ට පහසු වෙලාවක් හිත විවේක වෙලාවක් ඇසිරි දෙන්නේ නැති වෙලාවක ඉමීට ඒව බලලා කරගන්න පුළුවන් නේද? මොකද මම මේක අත්දකින්නවා. දැන් මම උදේ 8 ඉඳන් 11:00 වෙනකම් කරනවා. පුදුම අපහසුයි. ඒක ඇඟටත් අමාරුයි, ඇස් දෙකටත් අමාරුයි.
ඉතින් අපි එක විෂයක් ඕගොල්ලෝ ඉතින් විෂයන් ගණනාවක මේක යෙදෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට WhatsApp message එවනවා, homework එනවා. හැබැයි ඉතින් මම කියන්නේ ඉතින් ඕගොල්ලෝ කොහොම හරි කාලකලමනාකරණය කරගෙන මේ වැඩසටහනට අනුගත වෙන්න වෙනම පුතා. නැත්තම් ලොකු පසුබෑමකට ලක් වෙන්නේ ඔබටම තමයි. නොකර නෑට මම දන්නවා මෙතන කන්දාය මෙහෙම කරන්නේ නැතුව ඉන්නේ කරනවා. ඒකට වඩාම ඊටත් වඩාම හොඳම දේ තමයි මගේ නම් තියෙන තර්කය ඊට වඩාම හොඳම දේ තමයි තනියම ඔබ මේ පෙළ පොත අධ්‍යයනයට යොමු වෙන්න ඕන. ඔබ කැමති මාතෘකාවක් ගන්න සෙකන්ඩ් ටර්ම් ඔබ ආස මාතෘකාවක් ගන්න පොතේ. උගන්නනකම් ඉන්න එපා. ඔය එක අරගෙන ඔය අත්හදා බැලීමකට කරලා බලන්න නිකම් ටෙස්ටින් එකක් පාලක පරීක්ෂණයක් විදිහට කරන්න එක පාඩමක් අරගෙන තනියම කියවලා බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. සංඛ්‍යානේ පාඩම ගන්න. ඒ සංඛ්‍යානේ පාඩමේ මධ්‍යන්නේ හොයන එකක් ගන්න. ඒක අරගෙන තනියම කියවලා තේරුම් ගන්න බලන්න. ඒම අන්නේ වගේ තැන්වල ගැටලු මතුවෙනවනේ. අන්නේ ගැටලු තැන් තමයි ඕගොල්ලෝ අපිත් එක්ක විසඳ ගන්න තියාගන්න ඕනේ. අන්නේ උදව්ව ගන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න. හැබැයි ඔයාලා මේ පොතත් එක්ක 10 පොතත් එක්ක 11 පොත සම්බන්ධ කරගන්න ඕන. මේ පොත් දෙකේ සම්බන්ධතාවය දකින්න ඕන. මම මේ ඔන්න ඕගොල්ලන්ට දෙන ලොකුම අවවාදේ 10 විතරක් නෙමෙයි පුතේ. ඔබ 10ත් එක්ක ඊට සමගාමීව ගණිතේ 11 පොත තියාගන්න. ඒක ඕගොල්ලන්ට පුළුවන්. මම කිව්වේ වෙබ්සයිට් එකෙන් අරගෙන හරි මොනවා හරි කරලා print out අරන් හරි නැත්නම් download කරගෙන හරි නැත්නම් ඒ විදියට ඔබට මම පොත එවන්නම්. WhatsApp එකට මම එවන්නම් පොත. ඒ පොතත් එක්ක බලන්න. දැන් 10 ඔබ මේ ආවරණය කරන පාඩමට සමගාමීව 11 පාඩම එතන ඒකත් එක්ක සම්බන්ධ කරගන්න. එතකොට පුතා 11 බර ඕගොල්ලන්ට අඩු වෙනවා. 11 බර අඩු වෙනවා. 11 බර අඩු වෙනවා කියන්නේ දැන් මාස 3කිනුත් තව විභාග ඉස්සරහට ගත්තානේ. දැන් දෙසැම්බර් නෙවෙයි අගෝස්තුලුනේ. නේ? ඕගොල්ලන්ට මුහුණ දෙන්න වෙන්නේ මම හිතන්නේ අගෝස්තු මාසේ. එතකොට ඕගොල්ලෝ තව මාස 3ක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා දැන් ඕගොල්ලෝ ඒකට සූදානම් වෙනවා නම් අන්න 10ත් එක්ක 11 සම්බන්ධ කරගන්න. දැන් අපි කතා කරන මාතෘකා එක්කම 11 පාඩම සම්බන්ධ කරගන්න. මම මෙහෙම කරන්න උත්සාහ කරන ඉදිරියට දැන් ලබන බ්‍රහස්පතින්ද පාඩමට අදාළ 11 පාඩමත් මම ඕගොල්ලන්ට එවන්නම්. එතකොට ඕගොල්ලෝ ඒකත් එක්කම ඒක තනියම අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ O level pass papers පොත ළඟ තියාගන්න. දැන් O level pass papers තියෙන්න ඕන. ඒවත් නැත්තම් කියන්න ඒවා එවන්නම්. එතකොට අන්න O level pass papers වලට යන්න ඕනේ. එතකොට ගාන හැදුවට පස්සේ අන්න කොහෙද මේක ගාන තියෙන්නේ? කොයි වගේ තැනකද? කොයි වගේ ලකුණු ප්‍රමාණයක්ද ලැබෙන්නේ? අන්නේ කියන ස්වයන් ඇගීම් ක්‍රමය සොයන්න මේ කාරණාව සොයාගෙන යන ක්‍රමයට ඔබ අනුගත වුණොත් ඔබ ගණිතයෙන් ආරම්භ කරන්න ගොඩක් ඔයගොල්ලන්ට බර නිදහස් වෙනවා. එතකොට ඔය හැම කාරණාවක් පස්සේ මෙලවන්න යන්න ඕනේ නැහැ. එතකොට ඔයගොල්ලෝ දැනෙන්න ගන්නවා තමන්ට පුළුවන් කියලා. විශ්වාසය, ආත්ම විශ්වාසය, confidence හැදෙනවා. එහෙම හිටියේ ළමයි ඉන්නවා. මේ පන්ති කාමරේ ඉන්නවා. නේ? දැන් ඒ වගේ උදාහරණයක් තමයි ඔය සේමිත පුතාගේ අයියා. මගේ ගියා උදේ හිටිලු ඉතාමත්. ඒ මොකද උගන්නන්න ඉස්සෙල්ලා ඒ කාරණා හොයාගෙන ගිහිල්ලා ගවේෂණය කරලා ඒ අවබෝධයෙන් ඉන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි O level කියන්නේ මොකක්ද කියලා. මේ O level ප්‍රශ්න පත්‍රයේ පුතා ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒ තරම් බාල්දු පේපර් එකක් මේ ලංකාවේ දෙනවා කියන්නේ මේ හැබැයි ඉතින් ඒකට ළමයි ලියන්නේ නැති ප්‍රශ්නිකුත් තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ ක්වොලිටි එක හරි අඩුයි. දැන් මේ සැරේ ඔය උසස් පෙළ කම්බයින් මැක්ස් වලත් එහෙමයි. ඒවා එන්න මේ විෂයන් වල යම් බර ප්‍රමාණය අඩු වෙලා තියෙන ප්‍රශ්න පත්‍රයේ තුල. නමුත් අපි ඊට වැඩිය හොඳට සූදානම් වෙන්න ඕන. අපි ඊට එහා ත්‍රිතීක අධ්‍යාපනයට යන හින්දා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි මෙතනින් නවත්තමු. මම දාන්නම් දවස මේ ඒකට ප්‍රතිචාර දක්වන්න අපි දවස දැම්මම තීරණය කරලා නවත්තමුද? මොකද කියන්නේ? සම්දු අද කවදද අඟහරුවාදා. දැන් ඕගොල්ලෝ මට බ්‍රහස්පතින්ද මුණ ගැහෙනවා. ආයි සෙනසුරාදා රෑ මුණ ගැහෙනවා. ඒ දෙක. ඒ මොනොත් බ්‍රහස්පතින්ද සෙනසුරාදා සම්දුද මොකද කියන්නේ? සම්දුදා දෙකට අවසට පුළුවන්. ඔව්. එහෙනම් සම්ද දෙකේ ඉඳන් තුනමාර වෙනකන් හරි? පැයකමාර වැඩි නෑ. හරි? ඉතුරු ගණන් ටික අපි සාකච්ඡා කරමු. හොඳට සූදානම් වෙන්න. මම පැවරුම දාලා තියෙන ගෲප් එකට. හරි. එහෙනම් සුබ දවසක්. බ්‍රහස්පතින්දා රෑ මේකද සාකච්ඡා කරන්නේ? බ්‍රහස්පතින්දා අපි පාඩමනේ යන්නේ.
අපි අන්තිමට කරේ හරිද? VG භාග කරේ නැහැ කිව්වා. කුඩා පොදු ගුණාකාරය කරේ නැහැ කිව්වා. ඒ දෙක අපි ඊළඟට එනවා. එතනට. හරි? හරි. එහෙනම් තිබ්බා. උසස්ලයි. උස